සියලු දූ දරුවෝ සහ දෙමාපියෝ මම ආයුබෝවන් කියලා පිළිගන්නවා. එතකොට මම සුමග අධ්‍යාපන ආයතනයේ අනුරශාන් තිලකවර්ධන ගුරුතුමා. නැවුම් දිනක අලුත් පාඩම් රැගෙන අද මම ඔබ හමුවට පැමිණ සිටින්නේ ඔබට ඒවා ඉතාමත් හොඳින් ඉගැන්වීම සඳහා. අද අපි පරිසරයේ වැඩ පහසු කිරීමේ මං කියන 9 වන ඒකකය ඉගෙන ගන්නවා. ඒ වගේම ගණිතය සහ සිංහලත් ඉගෙන ගන්නවා. මේවා ඉගෙන ගැනීමේදී ඇත්තටම මේ පාඩමේදී පරීක්ෂණ දෙකක් ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා. විද්‍යුත් චුම්බකය, ඒ වගේම විද්‍යුතය මගින් සෙලවෙන සමනලය වගේව හදන්න. ඒවා වීඩියෝ දර්ශන පෙන්නනවා. ඒ වගේම ඔබට වැදගත් ඔබගේ මහන්සිය විඩාව නිවෙන්න වැදගත් ගීත පෙන්නනවා. ඉතින් ඒක නිසා මේ වැඩසටහන ඉතාමත් ජනප්‍රියයි. ඉතින් අපේ ගෲප් වලට සම්බන්ධ නැති අලුත්ම දරුවෙක් මේවා බලන අය ඔබට පැරණි වීඩියෝ ටික එවන්න, පැරණි ඒවැ ලින්ක් එක එවන්න, පහළ තියෙන මගේ නම්බර් එක WhatsApp වලට ඇඩ් කරගන්න. 077 205 72 76 අනුරස කියලා සේව් කරගෙන WhatsApp වලින් මට මැසේජ් එකක් දාන්න. ඔයාගේ නම, එතකොට ග්‍රේඩ් එක, කියන්නේ වසර 3ද 4ද 5ද කියන එක, ඒ වගේම Taman ජීවත් වන නගරය. මාතර නම් මාතර, කැලණිය නම් කැලණිය. එහෙම දාන්න. පාසලත් කැමති නම් දාන්න. එතකොට 3 4 දරුවන්ටත් මේක ගොඩාක් වැදගත්. මොකද ඔබත් කවදා හරි පහට යනවා. පහේදී මේක පෙරතියාම දැනගෙන සිටීම ගොඩක් වැදගත් වෙනවා. මේ දෙය පෙරතියාම දැනගෙන සිටීම. ඉතින් ඒක හින්දා 3 4 දරුවොත් මේක බැලුවට කමක් නැහැ. බලලා අවශ්‍ය නම් ලියා ගන්න උනත් පුළුවන්. ඒකත් ගැටලුවක් නැහැ. ඉතින් එහෙමනම් අපි මේ පාඩමේ වැඩ ආරම්භමු. දැන් ඔබගේ පොත පෙරලාගෙන ලියන්න පටන් ගන්න. පොතක් නැති දරුවෙක් ඉන්නවා නම්, මගේ මැසේජ් නොලැබිච්ච දරුවෙක් ඉන්නවා නම් CR පොතක් අරගෙන මේක දැන් ලියා ගන්නත් පුළුවන්. එතකොට රූප ටික අලවන්න අපේ මෙහි ගෲප් වල ඉන්න අයට නම් දීලා තියෙනවා. එහෙම දීලා නැති අය, රූප නැති අය රූප ටික වලට හිස් තියලා ඒක ලියාගෙන පස්සේ ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ෆොටෝකොපි ගහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඒවා අඳින්නත් පුළුවන්, ඇඳ ගන්නත් පුළුවන්. ලංකාවේ දුර බැහැර පළාත්වල සිටින අය. හරි. මාතෘකාවක් ලියන්න. වැඩ පහසු කිරීමේ මං. 9 වෙනි පාඩම. වැඩ පහසු කිරීමේ මං. හරි. ඉරි දෙකක් ගහන්න. ඉරි දෙකක් ගහලා දැන් ඔයා තිරේ දිහා බලාගෙන ලියා ගන්න. මම පොඩ්ඩක් කතා කරනකම්. එතකොට අපිට කාලය ඉතුරු වෙනවා. එතකොට දරුවනේ මේ වැඩ පහසු කිරීමේ මං ඊට පැරණි යුගයේ සිට පැවතාපු දෙයක්. අපිට ලිඳකින් වතුර එකක් ඇද ගන්න කප්පි භාවිතා කළා. ඒ වගේ මොකක් හරි බරක් ඔසවන්න දැන් කාලෙත් වරාය වගේ තැන්වල ඒ කප්පි භාවිතා වෙනවා. එතකොට දැතිරෝධ සෑම වාහනයකම ඔරලෝසු වල වගේ තැන්වල ඒවා තියෙනවා. එතකොට යම්කිසි තැනකට බඩු පැටවීම සහ බෑමේදී ආනත ලෑලි දාලා ඉව කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ලොකු තෙල් බැරල් එහෙම ලොරි වලට පටවනකොට ආනත ලෑල්ලක් දාලා ඒක ආනතය දිගේ තල්ලු කරන් ගිහිල්ලා පටවනවා. ඊළඟට පොළවේ තියෙන විශාල කොට මිනිස්සු මුගුරක් දාලා තල්ලු කරන් යනවා. ඒ වගේම මොරටුවේ පැත්තේ වගේ ඉන්න අය දන්නවා ගංගවල් දිගේ විශාල කොට පා කරගෙන එනවා. ඊළඟ විද්‍යුත් චුම්බක මම හිතන්න සෑහෙන උපකරණවල තියෙනවා. ඔරලෝසු වල, එතකොට ස්පීකර්ස් වල ඔයාලට සද්ද ඇහෙන. මම මේ කතා කරන ස්පීකරෙත් විද්‍යුත් චුම්බකයකින් වැඩ කරන්නේ. ඒ වගේම ගුවන් විදුලි රේඩියෝ යන්ත්‍රවල. දැන් මම මේ කී නොකී සියලු තැන්වල මේවා අපිට හමු වෙනවා. එතකොට ගුරුවත් පොතේ දීලා තියෙනවා ක්‍රම 4කට. හරි. අපි දැන් මේක ලියන ගමන් ඒවා සාකච්ඡා කරමු. වැඩ පහසු කිරීම සඳහා තාම ලියපු නැති අය ලියන්න පටන් ගන්න. වැඩ පහසු කිරීම සඳහා අතීතයේ සිට වැඩ පහසු කිරීම සඳහා අතීතයේ සිට වර්තමානය දක්වාම අතීතයේ සිට වර්තමානය දක්වාම
මිනිස්සු විසින් විවිධ ක්‍රම ශිල්ප මිනිස්සු විසින් විවිධ ක්‍රම ශිල්ප භාවිතා කර ඇත. මිනිස්සු විසින් විවිධ ක්‍රම ශිල්ප භාවිතා කර ඇත. වැඩ පහසු කිරීම සඳහා අතීතයේ සිට වර්තමානයේ දක්වාම මිනිස්සු විසින් විවිධ ක්‍රම ශිල්ප භාවිතා කර ඇත. අංක 4ක් දාලා ලියන්න. 1 කප්පි. ලියලා ඉවර වෙලා ඇලෙව්වත් කමක් නැහැ. දැන් අලෝලා ඉවර අය ලිව්වත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. කොහොමත් එකයි ඈ. අලවන්න නැති අය මේක පස්සේ අඳින්න. මේක ගුරුවත් පොතේ තියෙන ඔබගේ මේ සෙක්ෂන් එකේ පළවෙනි රූපේ. 1 කප්පි. 1 කප්පි. 2 දැතිරෝද. 2 දැතිරෝද. ඉරක් ගහලා දම්බෙල් කට්ටල කියලා ලියන්නේ. දම්බෙල් කට්ටල චේන්. 3 ආනත තල. අංක 3 ආනත තල. අංක 4 විද්‍යුත් චුම්බක හා වෙනත් ක්‍රම. විද්‍යුත් චුම්බක හා වෙනත් ක්‍රම. විද්‍යුත් චුම්බක හා වෙනත් ක්‍රම. තොර තවමත් පැරණි වීඩියෝ නැරඹුවේ නැත්නම් ඔබ දුර බැහැර පළාතක දරුවෙක් නම් මගේ නම්බරයට WhatsApp message එකක් දාන්න. එතකොට මේ වීඩියෝස් ඔබට එවන්න පුළුවන්. මින් ඉදිරියටත් හදන ඒවා විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගයෙන් ලං වෙනකොට ඉතාම අනුමාන ප්‍රශ්න පත්‍රات සපයන්න පුළුවන්. හරි. මේක එනම් කියලා තියෙනවා. දැන් මේ රූප මේ 4 ලියන්න පෙර එනම් කියන එකත් ඔය පැත්තකින් ලියා ගන්න භාවිතා කර ඇත. එනම් කප්පි වලට උඩින් ඉඩ තියෙනවා එනම් කියලා කැල්ල ලියා ගන්න. හොඳයි. එතකොට අලෝලත් ඉවරයි. අපි යනවා ඊළඟ පිටුවට. දැන් අර මාතෘකා 4 අපි එකින් එක අරගෙන සාකච්ඡා කරලා ලියමින් පවතිනවා. ඒකයි ක්‍රමය ඈ. මාතෘකා 4 ගුරුවත් පොතේ නම් එසේ නොකොට ටිකක් මේක කවලම් කරලා මික්ස් කරලා තියෙන්නේ. මම මේක පිළිවෙලකට අරගෙන මට ආවේනික ක්‍රමයට ගුරුවත් පොතේ තියෙන සියල්ල සමග තවත් වැඩිපුර දේවලුත් එක්කම ඔබ හමුවේ තබනවා. ලියන මාතෘකාව කප්පි. ඔව්. තරුවක් දාලා ලියන්න පුළුවන් රතු පෑනකින් හරි පාට පැන්සලකින් හරි. එසවීම පහසු කරන තවත් ක්‍රමයකි. එසවීම පහසු කරන තවත් ක්‍රමයකි. එසවීම පහසු කරන තවත් ක්‍රමයකි. හරි. දැන් ඔයා ළඟ තියෙන රූප දෙකක්. කප්පියයි අනික් කප්පියයි. ඒ දෙක අලවන්න. කප්පියයි අනික් කප්පියයි. ඒකට යටින් ලියන මාතෘකාව අලෝල ඉවර වෙලා කප්පි යොදා වැඩ පහසු කරගන්න අවස්ථා. දැන් මේක අලවන්න නැති දරුවෝ ඕනනම් ඉඩ තියාගන්න. නැත්නම් ඉතින් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නත් පුළුවන් ඈ. කප්පි යොදා වැඩ පහසු කරගන්න අවස්ථා. කප්පි යොදා වැඩ පහසු කරගන්න අවස්ථා. ලියන්න පළවෙනි එක ලිං වලින් ජලය ඉහළට එසවීම. ලිං වලින් ජලය ඉහළට එසවීම. අර ලිඳෙන් වතුර ගන්නේ ඒවා ඈ. ඊළඟ එක දොඹකරයකින් බරක් උඩට එසවීම. දොඹකරයකින් බරක් උඩට එසවීම. දොඹකරයකින් බරක් උඩට එසවීම. ඒතොර දරුවෝ දොඹකර කියන්නේ ක්‍රේන් එක ඈ. ක්‍රේන් තියෙන එක ඒ ක්‍රේන් වලින් බර විසිලීම. ඊළඟ එක
කොඩි ගහ දිගේ කොඩිය ඉහළට එසවීම. කොඩි ගහ දිගේ දැන් ඔයාගේ පාසලේ උදේ රැස්වීමේදී කොඩි ඔසවන්නේ ඒක. කොඩි ගහ දිගේ කොඩිය ඉහළට එසවීම. ගොඩනැගිලි ඉදිකිරීමේදී විවිධ ද්‍රව්‍ය ඉහළට එසවීම. ගොඩනැගිලි ඉදිකිරීමේදී විවිධ ද්‍රව්‍ය ඉහළට එසවීම. ගොඩනැගිලි ඉදිකිරීමේදී විවිධ ද්‍රව්‍ය ඉහළට එසවීම. දැතිරෝධය ලියන මාතෘකාවක්. දැතිරෝධය. ඒක යටින් ලියන්න යොදා ගන්නා උපකරණ. යොදා ගන්නා උපකරණ. දරුවෝ දැන් මේ දැතිරෝධය යොදා ගන්න උපකරණ ටිකක් තමයි අපි බලන්නේ. දැන් මේ ලෝකේ තියෙන ඔක්කොම ලියන්නේ නැහැ. ටිකක් ලියනවා. ලියන්න පළවෙනි තරුවක් හරි කතරයක් හරි දාලා පාපැදිය. පාපැදිය. ඊළඟ එක ඔරලෝසුව. ඔරලෝසුව. ඊළඟ එක රබර් අඹරන දියරෝල. රබර් අඹරන දියරෝල. පාපැදිය ඔරලෝසුව රබර් අඹරන දියරෝල. හරි අලව ගන්න. එතකොට මොනවද මේ උපකරණ? පාපැදිය, ඔරලෝසුව, රබර් අඹරන දියරෝල. දැන් මීටත් වඩා වෙනස් උපකරණ තව ඕන තරම් තියෙනවා. අපි මේ කිහිපයක් තමයි ලියන්නේ. හොඳයි. ඊළඟට අපි මාතෘකාව ලියනවා. ආනත තලය දිගේ විවිධ කෝණ වලින් ඇදීම. ලියන්න මාතෘකාව. ආනත තලය දිගේ ආනත තලය දිගේ විවිධ කෝණ වලින් ඇදීම. ආනත තලය දිගේ විවිධ කෝණ වලින් ඇදීම. ඒ කියලා ලියන්න. ඒ අපහසුම අවස්ථාව. ඒ කියලා ලියන්න අපහසුම අවස්ථාව. ඊළඟට B කියලා ලියන්න ටිකක් පහසු අවස්ථාව. B එක ටිකක් පහසු අවස්ථාව. ඊළඟට දරුවෝ C කියලා ලියන්න පහසු අවස්ථාව. C පහසු අවස්ථාව. ඊළඟට D කියලා දාලා ලියන්න පහසුම අවස්ථාව. D කියලා දාලා ලියන්න පහසුම අවස්ථාව. තාම පහසුම අවස්ථාව ඈ. හරි. ලියලා ඉවර දරුවෝ රූපය අලවන්න. දැන් ඔයාලට පේනවා මේ ආනත තලයේ බෑවුමක් නෙමේක. මේ බෑවුම අඩු වෙන්න මොකද වෙන්නේ? අදින්න පහසු වෙනවා. බෑවුම වැඩි වෙන්න
අදින්න අපහසු වෙනවා. මොකද ගුරුත්වාකර්ෂණ බලය පහළට ක්‍රියා කිරීම වැඩි වෙනවා. ඔය පෘෂ්ඨයෙන් එදෙන ඝර්ෂණ බලයත් එතකොට වැඩි වෙනවා. ඕනම පෘෂ්ඨයක් යමක් ගමන් කරන්න දරුවෝ ඔයගලන්ට ඒක පසු කාලිනව ඉගෙන ගන්න ලැබෙනවා. ඝර්ෂණ බලය කියන එක අවශ්‍ය වෙනවා. ඝර්ෂණ බලය පෘෂ්ඨයෙන් ඇති කරන බලයක් ඒක. ඒ ඝර්ෂණ බලය මේ කෝණේ වැඩි වෙන්න ඝර්ෂණ බලයත් වැඩි වෙලා අදින්න අපහසු වෙනවා. පහළට එදෙන ඝර්ෂණ බලය අඩු වෙනවා, ඉහළට වැඩි වෙනවා. ඒකයි ඈ. වස්තුවේ බර සමග වස්තුවේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. එහෙම. චුම්බක ලියන්න මාතෘකාව චුම්බක කාන්දම් චුම්බක කාන්දම් අපි 4 වසරෙත් ඉගෙන ගත්තා මේවා. ඒවම තව වැඩි දියුණු කළා තමයි ඉගෙන ගන්නෙ. මේ ඉගෙන ගන්න පාඩම් අපි 4ෙත් ඉගෙනගෙන තියෙනවා. එතකොට මේවා 3ෙත් ඉගෙන ගන්නවා. ඒවා වැඩි දියුණු කර කර තමයි එන්නේ ඈ. එතකොට මේ අලුත් නිර්දේශයේ ප්‍රථම වරට මමත් ඔබට උගන්වන මේ පාඩම ප්‍රථම දිනය. විවිධ හැඩයේ චුම්බක. අලව ගන්න. අලවන්න නැති අය ඇඳ ගන්න. ඇඳ ගන්න ඉඩ තිබ්බත් කමන්නේ පස්සේ ඇඳ ගන්න. ලියන්න චුම්බක භාවිත වන අවස්ථා. 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 පළවෙනි එක ලියන්න අල්මාරි කබඩ් වල දොරවල් සඳහා. අල්මාරි කබඩ් වල දොරවල් සඳහා. ඒ දොර ඇරෙන වැහෙනකොට එතන තියෙනවා චුම්බක පටියක්. එතකොට යකඩ පටියකුත් තියෙනවා. එතකොට චුම්බක පටියේ යකඩ පටියේ ස්පර්ශ වෙලා මේක හොඳින් වැහෙනවා. ශීතකරණවල ඕනෑම ශීතකරණයක තියෙනවා. ඕනම ශීතකරණයක තියෙනවා. ඇතැම් පැන්සල් පෙට්ටිවල ලියන තුන්වෙනි තරුව ඇතැම් පැන්සල් පෙට්ටිවල. හතරවෙනි තරුව ඩයිනමෝ යන්ත්‍රයේ. එහෙම නැත්නම් ඩයිනමෝ වල. ඩයිනමෝ යන්ත්‍රයේ ඩයිනමෝ වල. ඩයිනමෝ යන්ත්‍රයේ ඩයිනමෝ වල. ඊළඟ තරුව ලියන්න ශබ්ද විකාශන යන්ත්‍රවල. ශබ්ද විකාශන යන්ත්‍රවල. ශබ්ද විකාශන යන්ත්‍රවල. හොඳයි. නැවත මාතෘකාවක් ලියන්න චුම්බකයක් තවත් චුම්බකයකට ආකර්ෂණය වන අවස්ථා. ලියන මාතෘකාව චුම්බකයක් තවත් චුම්බකයකට චුම්බකයක් තවත් චුම්බකයකට ආකර්ෂණය වන අවස්ථා. චුම්බකයක් තවත් චුම්බකයකට ආකර්ෂණය වන අවස්ථා.
හරි. දැන් ඒක අලවන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ දකුණයි උතුරයි north එකයි south එකයි ns කියන අග්‍ර දෙක හොඳට ආකර්ෂණය වෙනවා චුම්බකවල ඈ. ඒ කියන්නේ විජාතීය ද්‍රව. ඒකට අපි කියන්නේ විද්‍යාවෙන් කියන්නේ විජාතීය ද්‍රව ආකර්ෂණය වේ. සජාතීය ද්‍රව විකර්ෂණය වේ. ඒක තමයි තියරි එක. දකුණයි උතුරයි ඇදෙනවා. උතුරයි දකුණයිත් ඇදෙනවා. කාන්දම් කැලි දෙකක් අරන් කරලා බලන්න හොඳට ගෑවෙනවා. යටින් ලියන්න චුම්බකයක් තවත් චුම්බකයකට විකර්ෂණය වන අවස්ථා. ලියන්න චුම්බකයක් කියන්නේ දරුවෝ කාන්දම තවත් චුම්බකයකට විකර්ෂණය වන අවස්ථා. විකර්ෂණය වන අවස්ථා. උතුර north විකර්ෂණය වෙනවා. දකුණ south විකර්ෂණය වෙනවා. හරි. ඊළඟ ලියන්න චුම්බක භාවිතයෙන් කළ හැකි ක්‍රියාකාරකම්. චුම්බක භාවිතයෙන් කළ හැකි ක්‍රියාකාරකම්. ඊළඟ මාතෘකාව චුම්බක භාවිතයෙන් කළ හැකි ක්‍රියාකාරකම්. ඒක යටතේ ලියන්න චලනය වන සමනලයකු සෑදීම. චලනය වන සමනලයකු සෑදීම. චුම්බක භාවිතයෙන් කළ හැකි ක්‍රියාකාරකම්. ඒක යටතේ ලියන්න චලනය වන සමනලයකු සෑදීම. අවශ්‍ය ද්‍රව්‍ය. ඒක යටින් ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය. මුදු හෝ රවුම් හැඩේ චුම්බකයක්. ලියන්න මුදු හෝ රවුම් හැඩේ චුම්බකයක්. එතකොට ඕගලන්ට පුළුවන් මේ හැඩේ තියෙන චුම්බක කෑල්ලක් හොයාගන්න. කඩේකින් ගන්න උනත් පුළුවන්. ඊළඟ කඩදාසි සමනලයෙක්. වැඩිය බර නැති තුනීයට මේ ලස්සනට පොඩි සමනලෙක් ඇඳ ගන්න කඩදාසියෙක්. ඇඳලා හොඳට පාට කරගන්න. මහත ඝනකම කාඩ්බෝඩ් එපා. ටිකක් තුනී ගොඩක් තුනී හැකින් කරන්න. බර නැති විදිහට නූල් කෑල්ලක් සෙලෝ ටේප් ටිකක් ලියන. නූල් ඉරි කෑල්ලක් සෙලෝ ටේප්. නූල් ඉරි කෑල්ලක් සෙලෝ ටේප්. කෝටු කැබලි දෙකක්. කෝටු කැබලි දෙකක්. රිජිෆෝම් කෑල්ලක්. රිජිෆෝම් කෑල්ලක්. මේක රයන්න තියෙන්නේ රිජිෆෝම් කිව්වත් හරි රිජිෆෝම් කෑල්ලක්. රයන්න වැදිලා රිජිෆෝම් කෑල්ලක්. රිජි කියලාත් කියනවා රිජි කියලාත් කියනවා ඉංග්‍රීසි වචනනේ සිංහලෙන් ප්‍රොනවුන්ස් වෙනකොට එක එක શબ્ද ඇහෙනවා. ඒතරකේ මෙෂර්මන්ට්ස් දීලා තියෙනවා. අලුත් සිලබස් එකේ දීලා තියෙනවා. පරණ එකේ නම් තිබුණ නැහැ මෙෂර්මන්ට්. 20යි cm ගුණ කිරීම 16යි cm ගුණ කිරීම 3යි cm. දිග පළල උස. දිග පළල උස. තර ගුරුවත් පොතේ නම් යටට තරුවක් දාලා තියෙන්නේ මැටි කියලා. දැන් මම මේක යටට තරුවක් දැම්මේ නෑ හෝ මැටි කියලා ලිව්වා. මොකද හෝ මැටි කියලා ලිව්වේ එක්කෝ මේ ප්‍රමාණයේ රිජිෆෝම් කෑල්ලක් හරි මැටි ටිකක් හරි තිබුණාම ඇති. දැන් මේක ලියලා තිබුණේ යටට මැටි කියලා. ඉතින් මම මේක දිගට ලිව්වා. මොකද මැටි ගැන ඊට පස්සේ කතා කරලම නෑ ගුරුවත් පොතේ.
රිජිෆෝම් එකෙන්මයි මේක හදන්නේ. හෝ මැටි කියලා දැම්මම හරිය ඈ. රිජිෆෝම් කෑල්ලක් ගන්න එක හොඳයි. නැත්නම් ඉතින් මැටි තියෙනවනම් මැටි එකක් ගන්න. මොකද මේ ඇටවුම සිඳුවාලන්න ඇටවුම බේස් එකට ගන්න මේක. ඇටවුමට. කතුරක් ඒ වගේම ඇල්පෙනෙත්තක්. කතුරක් ඒ වගේම ඇල්පෙනෙත්තක්. ටිකක් හීනි එකක් නැතුව ටිකක් මහත මේ ටිකක් හොඳ ඝනකම තියෙන ඇල්පෙනෙත්තක් ගත්තොත් හොඳයි ඈ. ඉදි කටුවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇල්පෙනෙත්තක් නැත්නම් හීනි දිග ඇණයක් ගොඩක් හීනි. ඔළුව ටිකක් මහත, හෙඩ් එක මහත. මොකද එතකොට හෙඩ් එක මහත වුණාම අර කාන්දමට ඇදිලා යන බලය වැඩි. ඉදි කටුවක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉදි කටු ගොඩක් මැග්නට් වෙනවා. ඒ කියන්නේ යකඩ ප්‍රතිශතය ෆෙරස් කියන ප්‍රතිශතය වැඩි ලෝහයක් නම් වඩාත් හොඳයි. ඉදි කටු වල හැම වැඩි ඈ. දැන් ඔයාට පේනව නේද? එහෙම රූපේ නම් තියෙන්නේ ඇල්පෙනෙත්ත කාන්දමේ ගෑවිලා. නමුත් අපි එහෙම ඇල්පෙනෙත්ත කාන්දමේ ගෑවිලා වගේ පේන්නේ. අර ඊතලයක් තියෙන්නේ නැහැ ඇල්පෙනෙත්ත නෙමෙයි. ඒතකොට මේ ඇල්පෙනෙත්ත නැත්තම් ඉදි කටුව සමල්ලගේ ඇතුලේ ගහලා තියෙන්නේ අර මේ පොඩි ස්පේස් එකක් තියෙනවා සෙන්ටිමීටර් 1ක 2ක උතන. එතකොට ඔයාට නිකන් නූලකින් උඩට ඉස්සුන සමල්ලයක් සෙලවෙනවා පේනවා. නිකන් මැජික් එකක් වගේ. නූලකින් උඩට ඉස්සුන සමල්ලයක් සෙලවෙනවා පේනවා. ලියන්න පරීක්ෂණය අරක අලෝලා ඉන්නේ සෝරි රූප සටහන තියෙනවනේ ළඟ ඒක අලවන්න නැත්නම් අඳින්න ඉඩ තියාගන්න අලෝලා ඉන්නකෝ පරීක්ෂණය පැත්තෙන් හරි යටින් හරි අලවන්න පරීක්ෂණය පළවෙනි තරුව රූපේ පරිදි කෝටු කෑලි දෙක රූපයේ පරිදි කෝටු දෙක එක් කෙලවරකින් ගැට ගසන්න. රූපේ පරිදි කෝටු දෙක එක් කෙලවරකින් ගැට ගසන්න. රූපේ පරිදි කෝටු දෙක එක් කෙලවරකින් ගැට ගසන්න. ඊළඟ තරුව තිරස් අතට ඇති කෝටුවේ චුම්බකය රඳවන්න. තිරස් අතට ඇති කෝටුවේ චුම්බකය රඳවන්න. තිරස් අතට ඇති කෝටුවේ චුම්බකය රඳවන්න. ඊළඟ තරුව රූපේ පරිදි ඇටවුම රිජිෆෝම් කැබැල්ල මත රඳවන්න. රූපේ පරිදි ඇටවුම රිජිෆෝම් කැබැල්ල මත රඳවන්න. රූපේ පරිදි ඇටවුම රිජිෆෝම් කැබැල්ල මත රඳවන්න. ඊළඟ තරුව සමනලයාගේ ඔළුවේ උඩ සිට පහළට ඇල්පෙනෙත්තක් රඳවන්න. ඒ කියන්නේ දැන් ඔයා කාඩ්බෝඩ් වලින් සමල්ලය හදාගෙන තියෙන්නේ. ඉදි කට්ටක් හරි ඇල්පෙනෙත්තක් හරි අරගෙන ඒකට තියලා අලවන්න. ටිකක් උඩට ඇල්පෙනෙත්ත පොඩ උඩට ඉස්සෙන්න ඕනේ. භාගයක් විතර සමල්ලය ගැලවෙනවා භාගයක් විතර ඉහළට ඉස්සෙනවා. ටිකක් දිග ඇල්පෙනෙත්තක් ගන්න. ඉදි කට්ටක් නම් වඩාත් හොඳයි මං හිතන විදිහට. එහෙම සෙන්ටිමීටරයක් එකමාරක් විතර උඩට තියෙන්න ඕන. සෙන්ටිමීටරයක් විතර ඇලවෙන්න අලවන්න ගම් ටේකේ. ඊට පස්සේ සෙලෝ ටේප් එකක් ඕනනම් ගහන්න. ඒතකොට ඉදි කට්ට ගැලවෙන්නේ නැහැ.
ඊළඟට ලියන්න සමනලයාගේ පහළ කෙරවලට නූලක් ගැට ගසන්න. සමනලයාගේ පහළ කෙළවරට නූලක් ගැට ගසන්න. සමනලයාගේ පහළ කෙළවරට නූලක් ගැට ගසන්න. ඒ කියන්නේ සමනලයා චුට්ටක් අල්පෙනෙත් එකෙන් සිදුරු කරලා බර නැති හීනි නූලක් ගැට ගහන්න. බර නැති හීනි නූලක්. ඊළඟට චුම්බකයට සෙන්ටිමීටර් 2ක් පමණ ඈතින් චුම්බකයට 2 cm පමණ ඈතින් චුම්බකයට 2 cm පමණ ඈතින් නූලේ අනෙක් කෙළවර රිජිෆෝම් කැබැල්ලට රඳවන්න. නූලේ අනෙක් කෙළවර රිජිෆෝම් කැබැල්ලට රඳවන්න. නූලේ අනෙක් කෙළවර රිජිෆෝම් කැබැල්ලට රඳවන්න. ඊළඟට ලියන්න නිරීක්ෂණය. සමනලයා ඉහළට ඇදී ඉහළට කියනකොට මෙතන මූදජලා එන්න ලියන්නේ දන්තද ලියලා තියෙන්නේ. ඉතින් ටයිප් කරනකොට පොඩි අමතක වීම වෙනවා. මොකද ගුරුවත් පොතේත් තියෙනවා වැරදි. ඉතින් ඒක හින්දා අපිට වෙන එක අහන්න දෙයක්ද නේ අපේ අයට. සමනලයා ඉහළට ඇදී සෙලවීමට පටන් ගනී. දැන් අපේ නම් වැරදි නැතිම තරම් දැක්කොත් මන් ටක් ගාලා කියනවනේ. නැතිම තරම්. නිරීක්ෂණය. සමනලයා ඉහළට කියනකොට මූදජලා එන්න ලියන්න. ඉහළට ඇදී සෙලවීමට පටන් ගනී. මේ සමනලයා ලස්සනට ඉහළට ඇදිලා සෙලවෙනවා මැජික් එකක් වගේ. සමහර අය නූල පේන්නේ නැති වෙන නූලේ කළු පාට තීන්ත ගන්නවා. අල්පෙනෙත්තෙත් කළු පාට ගන්නවා. අල්පෙන්තේ හරි ඉන්දිකට්ටේ හරි කළු පාට ගන්නවා. ඒතර පේන්නෙම නෑ ඒවා. ඒතර නිකන් සමනලේ ගුවනේ ඉඳලා හෙලවෙනවා වගේ. සුලන් තියෙන තැනක එළිය තිබ්බාම සෙලවෙනවා වගේ. පේනවා. නිගමනය. ඊළඟට එන්න නිගමනය. දැන් අපි මොකද්ද මේකට එන නිගමනේ? කාන්දම් මගින් යකඩ ආකර්ෂණය කරයි. කාන්දම් මගින් යකඩ ආකර්ෂණය කරයි. කාන්දම් කියන්නේ චුම්බක. චුම්බක මගින් යකඩ ආකර්ෂණය කරයි. දැන් අපිට පුළුවන් පොඩි වීඩියෝ එකක් බලන්න. මේක මාම කෙනෙක් හදලා තියෙන්නේ. මේ කාන්දන් සමනලයා ඒ මූලධර්මෙම තමයි. ඊට වඩා පොඩ්ඩක් වෙනස්ව. ඒකත් මීට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. ඉතින් ඔබට ඒ වගේ එකක් හදලා කාට හරි උපන්දිනේට උනත් තෑග්ගක් උනත් දෙන්න පුළුවන් තමන්ම කරපු නිෂ්පාදනයක්. Amazing toy. A standing pen stand. You can write with the pen, and when you're done, you can have your pen stay in the air. And you can make this wonderful gift item with very simple things. To make this standing pen, you need a used DVD or a CD, a ballpoint pen, 2 ring magnets and a bicycle spoke. First make a V-shaped bend, 1 finger in length on the spoke. If you have a problem bending it, use a plier. Then from the V-shaped ends, bend the spoke perpendicular to the bend. Now mark the length of the pen without the cap and bend it perpendicular such that it is perpendicular to the V-shaped bend also.
Now in the last leg of the spoke, bend it in half along the direction of the V bend. This makes a perfect stand. Last bend is required to make sure the stand is stable. Now place the stand on a used CD and stick a tape at both the ends on the base. Now the stand is secure on the CD. Take two ring magnets and keep it in such a position that they are attracting. Insert one of the magnets on the pen, and if the magnets are loose, insert a piece of paper to make it fit tightly. Place the other magnet on the V bend in such a position that it attracts the magnet on the pen. Now place the pen gently beneath the V bend and the pen magically stands in the air. This is due to magnetic attraction of ring magnets. You can spin the pen gently and it spins for a long time because of little friction. This is because there is a small ball at the end of the pen and contact area with CD is very little, thereby reducing friction. You can decorate the pen with a tape, gift it to your friends, or keep it on your table and then enjoy this standing magnetic pen. හොඳයි අපි යනවා ඊළඟ එකට. ලියන්න මාතෘකාවක් විද්‍යුත් චුම්බකයක් සාදා ගැනීම. විද්‍යුත් චුම්බකයක් සාදා ගැනීම. අවශ්‍ය ද්‍රව්‍ය යකඩ ඇණයක්. අපි දැන් 4 වසරෙත් කළා තියෙනවා. නමුත් පහේ ගුරුවත් පොතේ දාලා තිනවා මේක පරීක්ෂණය. ඉතින් මේක පහේදිත් මතක් කරගෙන කරන එක තමයි ගොඩක් හොඳ. ඊට වඩා කරුණු පොඩ්ඩක් වැඩිපුරත් කියලා දෙනවා. යකඩ ඇණයක්, කොයිල් කම්බියක්. ඔබට කඩේකින් කොයිල් කම්බියක් මීටර ගානක් මිලදී ගන්න පුළුවන්. ඔය කඩවල තියෙන හાર્ඩ්වෙයාර් වල කොයිල් කම්බිය එකක් මිලදී ගන්න. මේක නම් අනිවාර්යයෙන්ම කරන්න ගෙදර. හතරේ කරපු නැති අය පහේදිවත් අනිවාර්යෙන් කරන්න. වියලි කෝෂයක්, ඒ කියන්නේ බැටරි කෑල්ලක්. වියලි කෝෂයක් කියන්නේ බැටරි කෑල්ලක්. පොඩි බැටරි කෑල්ලක් ගන්න. වයර් කැබලි කිහිපයක්. කරන්ට් එක සපයන්න ඕනේනේ. වයර් කැබලි කිහිපයක්. දැන් ඔය යකඩ ඇණයක් වෙනුවට බෝල්ට් ඇණයක් ගත්තත් කමක් නැහැ. ඒතකොට ටිකක් හොඳින් ක්‍රියාත්මක වෙනවා බෝල්ට් ඇණයක්. හීනි බෝල්ට් ඇණයක්. එල් පෙනෙති. එල් පෙනෙති හරි ඩ්‍රෝවින් පින් හරි ක්ලිප් හරි යකඩ වලින් සැදුම්ලත් මොනවා හරි ටිකක්. මොකද අපි මේක ආකර්ෂණය කරලා බලන්න. එහෙම එල් පෙන් ටික ගත්තොත් දිගට එල්ලන්න පුළුවන්. දැන්ටම ඔබට රූපේ පේනවා ඇති මේක. රූපය අලවන්න. මේක මේ ඇනේ වටේ පොටවල් කිහිපයක් කොතලා බෑ. ඒක ක්‍රමානුකූලව එකම පැත්තකට එකම දිශාවට ළඟ පොටවල් ගොඩක් එතුවම තමයි මේක චුම්බක වෙන්නේ. සමහර ළමයි මේක පොටවල් 5ක් 6ක් 7ක් 8ක් එකක් උඩ එකක් එහෙම් මෙහෙන් ඔතලා කරනවා. ඒක හරියන්නේ නැහැ. එකක් උඩ එකක් ඔතන්නත් එපා පොට. පොට ඔතන හැටි පෙන්වන්න වීඩියෝ එකකින්. කම්බිය තියෙනවා වියලි කෝෂය අල්පෙනෙති. ලියන්න පරීක්ෂණය. පරීක්ෂණය. තරුවක් දාන්න. කොයිල් කම්බිය යකඩ ඇණය වටා කොයිල් කම්බිය යකඩ ඇණය වටා ඔතා බැටරියෙන් විදුලිය සපයන්න. කොයිල් කම්බිය යකඩ ඇණය වටා ඔතා බැටරියෙන් විදුලිය සපයන්න.
නිරීක්ෂණය නිරීක්ෂණය ඇල්පෙනෙති ඇනයට ඇලීමට පටන් ගනී. ඇල්පෙනෙති ඇනයට ඇලීමට පටන් ගනී. නිරීක්ෂණය. නිගමනය නිගමනය ඇනය විද්‍යුත් චුම්බකයක් වීම නිසා ඇනය විද්‍යුත් චුම්බකයක් වීම නිසා ලෝහ මොනවද ලෝහ කියන්නේ? ඇල්පෙනෙති ආදී ඇලීම. ඒ කියන්නේ ඔයා හිතා ගන්න මේ බැටරියෙන් කරන්ට් එක එනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් තමයි එන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ධාරාව ධනාග්‍රයේ සිට ඒ ගලාගෙන යන විට ඒකේ එකම අතට මේ ඉලෙක්ට්‍රෝන කැරකෙන විට ඇනේ වටා ප්‍රේරණය වෙනවා මැග්නට් ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් ප්‍රේරණය වෙනවා. ඒක විද්‍යාවේ මූල ධර්මයක්. ඉහළ පන්ති වලදී ඔයගොල්ලෝ ඉගෙන ගනීයේ. ඒ නිසා මේ ඇණය මැග්නට් වෙලා මේක ඇලෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් විද්‍යාවේ නියම ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා පහේදී. මේ සෝරි 6 7 8 9 10 පන්තිවලදී මේ විද්‍යාවේ තියෙන මේ චුම්බක පිළිබඳ මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය, එතකොට ප්ලෙමින්ගේ ධාරාවක් යන සුරත් නීතිය වගේ නියම ගොඩක් ඉගෙන ගන්නවා. හොඳයි. අපි දැන් වීඩියෝ එකට යමු බලන්න. අපි ඊළඟ පැත්තට යනවා. හොඳයි. මාතෘකාවක් ලියන්න. වැඩ පහසු කිරීමේ වෙනත් ක්‍රම. වැඩ පහසු කිරීමේ වෙනත් ක්‍රම. ලියන්න තල්ලු කිරීම.
විල්බැරෝව විල්බැරෝව ඊළඟ බෝලයකට පිත්තෙන් ගැසීම බෝලයකට පිත්තෙන් ගැසීම බෝලයකට පිත්තෙන් ගැසීම අල්මාරියක් එක් තැනක සිට තවත් තැනකට තල්ලු කිරීම අල්මාරියක් එක් තැනක සිට අල්මාරියක් එක් තැනක සිට තවත් තැනකට තල්ලු කිරීම හරි අලවන් දැන් මේකේ පේනවා දණ්ඩක් යොදාගෙන මේක ඔසවනවා දණ්ඩක් යොදාගෙන මේවට අපි ලීවර කියලාත් කියනවා ලීවර කියලාත් කියනවා දණ්ඩක් යොදාගෙන මේක ඔසවනවා ඒතර විල් බැරක්ක මත තබාගෙන තල්ලු කරනවා එතකොට බර අඩු වෙනවනේ දැන් දණ්ඩක් අරගෙන මේක ගල පෙරලන්න පුළුවන් කොටයක් පෙරලන්න පුළුවන් නිකම් පෙරලන්න ගියොත් හොල්ලන්නවත් බෑ යටට පොඩි කූඤ්ඤයක් වගේ එකක් තියලා තමයි ලියෙන් මේක ඔසවන්නේ. ලියන මාතෘකාව ජලයේ ද්‍රව්‍ය එහා මෙහා ගෙන යාම. ජලයේ ද්‍රව්‍ය එහා මෙහා ගෙන යාම. ජලයේ ද්‍රව්‍ය එහා මෙහා ගෙන යාම. හරි. ඒකත් අලෝ ගන්න. ජලයේ ද්‍රව්‍ය එහා මෙහා ගෙන යාම. අලවන්න නැති අය ඉඩ තියාගන්නත් පුළුවන්. අඳින්නේ නැහැ. ජලයේ ගෙන යාම ඉතා පහසුයි. ජලයේ මේක ගෙන යාම ඉතාම පහසුයි. මොකද දැන් පොළවක් මත කොටයක් තල්ලු කළොත් පොළවේ ඝර්ෂණ බලය කියලා මම එකක් ඔයාලට කිව්වනේ. පොළවේ තියෙන ඝර්ෂණ බලය වැඩි. පෘෂ්ඨයේ රළුයි. ඒතකොට තල්ලු කරන්න බෑ. යෙදෙන ඝර්ෂණ බල වැඩි. නමුත් ජලයේ තියෙන පෘෂ්ඨය ඉතාමත් සිනිඳුයි. ජලය ලිස්සනවනේ ඔයා දන්නවනේ අංශු ගොඩාක් ළඟින් තියෙන්නේ ලිස්සනවා. ඒ ජලය මත තල්ලු කරන්න හරි පහසුයි. මොකද හේතුව ඝර්ෂණ බලය ගොඩාක් අඩුයි නැති තරම්. කැස්පර් වීල් යොදා වැඩ පහසු කරගන්නා අවස්ථා. ලියන්න මාතෘකාව කැස්පර් වීල් යොදා වැඩ පහසු කරගන්නා අවස්ථා. කැස්පර් වීල් යොදා වැඩ පහසු කරගන්නා අවස්ථා. නවීන පුටු වලින් එහාට මෙහාට තල්ලු වීම. ලියන්න පළවෙනි තරුව නවීන පුටු වලින් එහාට මෙහාට තල්ලු වීම. ඊළඟ එක රෝගීන් ට්‍රොලියක තබා ගෙන යාම. රෝගීන් ට්‍රොලියක තබා ගෙන යාම.
රෝගීන් ට්‍රොලි එක තබා ගෙන යාම. ඊළඟ එක රූපවාහිනී ආධාරකවල. රූපවාහිනී ආධාරකවල. මහන මැෂින් වල. මහන මැෂින් වල. මහන්න ගන්න මැෂින් අම්මා රෙදි මහන්නේ අන්නේ මැෂින් වල. පොඩි කැෂ්පොවිල් තියෙනවා එහාට මෙහාට තල්ලු කරන. ඉතින් මෙතන කී නොකී වෙන වෙන දේවලුත් තියෙනවා. දැන් අලවන්න. ලියන්න මාතෘකාවක්. වැඩ පහසු කිරීම සඳහා. වැඩ පහසු කිරීම සඳහා එදිනෙදා භාවිතා කරන උපකරණ. වැඩ පහසු කිරීම සඳහා එදිනෙදා භාවිතා කරන උපකරණ. රැසක කියලත් ඕනනම් ලියන්න. වැඩ පහසු කිරීම සඳහා එදිනෙදා භාවිතා කරන උපකරණ. පළවෙනි පේලියට ලියන්න එක මූඩි අරිනය. අංක 1 දාන්න. මූඩි අරිනය. අංක 2 දාන්න. කටර් අඬුව. අංක 2 කටර් අඬුව. අංක 3 පංචරය. අංක 3 පංචරය. අංක 4 ස්ටෙප්ලරය. අංක 4 ස්ටෙප්ලරය. අංක 5 දඬු අඬුව. අංක 5 දඬු අඬුව. 6 කප්පිය. 5 දඬු අඬුව 6 කප්පිය. 7 අලවංගුව. අංක 7 අලවංගුව. අංක 8 පොරව. අංක 8 පොරව. අංක 9 විල්බැරෝව. 8 පොරව 9 විල්බැරෝව. අංක 10 ඩෙහි අඬුව. 9 විල්බැරෝව 10 ඩෙහි අඬුව. නවේ විල්බැරෝව 10 ඩැහි අඬුව. 11 ස්පැනරය. 12 කතුර. 11 ස්පැනරය 12 කතුර. 13 ගිරය. 14 අඬුමිටිය. 15 ස්කුරුප්පු නියන.
15 ස්කුරුප්පුනියන අපිට පුළුවන් මේ සම්බන්ධ වීඩියෝ එකකුත් බලන්න. මම හැබැයි ඒක මීට පෙරත් පෙන්නලා තිනවා. ඔබ නැවතත් බලන එක හොඳයි. මොකද එතකොට ඔබට නැවතත් මතක් වෙනවනේ. අඬුව තද කළා යකඩ නීට හයි කළා දැට වාරුව යොදලා ඊර කිරි කිරි ගාලා පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර තියලා ඇදුවේ කම්මලේ කියලා මාගේ වරුනේ පෙන්නලා මුළු රටම විසුණා දහදියෙන් නැහැුණා උසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළු රටම වෙහෙසුණා උසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න කඩන් එනයන් ඇද වෙලා යකඩ පට්ටම ගෙවිලා බරබාගේ පෙරලිලා මා ළඟට පැමිණිලා මම වරුනේ පෙන්නලා කඩි මුටියේ වැඩ කළා බරබාගේ නැගිටලා යලි යෑම ආරම්භලා මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැුණා කුසකින්න නිවා ගන්න මේ හොඳයි අපි යමු ඊළඟ එකට. හරි ඒ තියෙන්නේ අලවන්න. දැන් ඔයාට දීලා තියෙනවා අර කොළ ලොකු කොළ දෙකක්. අර උපකරණ 15ම තියෙනවා. දැන් මේ කොළ දෙකම අලවන්න. දැන් මේ වගේ කෑලි කෑලි කපන්න ඕනේ නැහැ. කොළ දෙකක් ලෙසට ඇති. ඒ කොළ දෙක අලවන්න. දැන් මේක අලවන්න නැති අය අඳින එක තමයි වැඩි. පොඩ්ඩක් අඳින්න ඕන පස්සේ ආයි බලලා වීඩියෝ එක පොඩ්ඩක් නවත්තගෙන ඇඳලා ලියා ගන්න ඉඩ තියන්න. පිටු දෙකක් ඉඩ තියන්න. දැන්ට කරන අය පිටු දෙකක් ඉඩ තියන්න. එතකොට මේ බහණ්ඩේ නම ඔයා හඳුනාගෙන ලියන්න ඕනේ බහණ්ඩේ අසලින් කරන දේ තියෙනවා. දැන් ගිරය යමක් කැබලි කර ගැනීමට ගනි. පුවක් ගෙඩිය කපා ගැනීමටත් පුවක් ගෙඩිය ලිවීමටත් ඒ කියන්නේ ලියනවා කියලා කියන්නේ කෑලි කෑලි ලියනවා. දෙහි කැපීමටත් ගිරය ප්‍රයෝජනවත්ය. ඒතර අඬු මිටිය එන ගැසීමටත් එන ගැලවීමටත් අඬු මිටිය ප්‍රයෝජනවත් වේ. බෝතල් මූඩි අරිනේ බෝතල් වල මූඩි විවෘත කිරීමට යොදා ගැනි. ඒ වගේ එතකොට ඒ කොළ දෙකම අලවන්න. හරි. දැන් අලවලා ඉවරයිනේ. එහෙමනම් අපි ඔබට ගීත පෙන්වුවේ නැහැ. අද පළවෙනි ගීතය පෙන්නනවා. හරි ලස්සන ගීතයක් මේ ආක්ෂා චමුදී මියුසික් එකක් නැතුව ගායනා කරන ගීතයක විලාසය. පිපි කුසුම වඳුළු සිඹිමින් තුරු සිර
වැස්සලා පළු අතරින් එනලා හිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජමැදුරු වල නම් සොඳුරු නැත රජමැදුරුවල නම් මද සමග අනික සියතුන් දිය පහස සිසිල විදිමින් මග පවන හමන දසතින් සොඳුරු නැත රජමැදුරුවල නම් සොඳුරු නැත රජමැදුරුවල නම් රජමැදුර සිපිරිගෙයකි ගම සොඳුරු තිදස පුරකි පෙම සුවය නොවැනි පෙරදිරේ පෙර පිනකි ලැබුම මගේ සසරේ පෙර පිනකි පිපි කුසුම වඳුළු සිඹිමින් තුරු සිරස ලපලු අතරින් එනලා හිරු කිරණ මෙතරම් සොඳුරු නැත රජමැදුරු වල නම් සොඳුරු නැත. හොඳයි. දැන් ඕගොල්ලන්ගේ සිංහල පොත ගන්න. දැන් අපි සිංහල වලට තමයි එන්නේ ඈ. සිංහල පොත ගන්න. දැන් අපි මුලින්ම කරන්නේ ගෙදර වැඩ ටික දරුවෝ පරීක්ෂා කරන එක. දැන් ඕගොල්ලෝ ගිය සතියේ මේ ටික ලිව්වා. හරි දාගන්න. අංක 2. ගුරුතුමාත් නුඹලාත් පන්තියට ගියේහු. දැන් ඔයා ගියේහු කියලා ලියලා තියෙනවා නම් හරි දාගන්න. උත්තරේ ගියේහු. නිමල්ද තෝද සෙල්ලම් කළෙහු. නිමල්ද තෝද සෙල්ලම් කළෙහු. කළෙහු තියෙනවා නම් හරිය. වෙලෙන්දා හා තොපි කතාබා කළෙහු. වෙලෙන්දා හා තොපි කතාබහ කළෙහු. එතකොට අර උඩ තියෙන උදාහරණයට අනුවම ලියන්න. උඩ තියෙන උදාහරණයට අනුවම ලියන්න. ඉස්සෙල් එකෙත් ඒකයි ඈ. හූ වලින් ඉවර වෙලානේ තිබුණේ උදාහරණේ. ඒකින්ද ඔය ආඛ්‍යාතයත් හූ වලින් ඉවර කරලා දාන්න. ගියෝය, කෑවෝය එහෙම දාන්නත් පුළුවන්. නමුත් දැන් එහෙම දාන්න යන්න එපා. හූ වලින් ඉවර කරන්න. 2. ගස් සහ වැල් සුළඟට සෙලවෙයි. එතකොට සෙලවෙයි ඈ. දැන් කවුරු හරි ඔතන ඉන්න පුළුවන් සෙලවෙයි, නැලවෙයි, සුළඟට ලෙල දෙයි. එහෙම තියෙන හරි වාක්‍ය වලට හරි දාගන්න ඈ. නැත්නම් මේක විශාල ප්‍රමාණයක් කතා කරන්න වෙනවා. වැස්සට වැවත් ලිඳත් ජලයෙන් පිරෙයි, ඉතිරෙයි ඕන එකක් ඈ. ඊ තියෙන ඕන එකක්. සරුංගල් හා වලාකුළු අහසේ පාවෙයි. ඒ වගේ ඈ. එළදොලද පහලට ගලයි, ගලා බසියි, පහලට වැටෙයි. එහෙම එක එක ඒවා ලියන්න පුළුවන්. තව තව ඒවා හරි. ඊට ඊළඟට දුන්නා දරුවෝ ලියන බසට හැරවීම. නැන්දාද මාමාද වෙලට ගියානේ තියෙන්නේ. ගියෝය. ගියෝය. යන්න ඈත් වෙලා තිත වෙනවා ඈ. ගියහ කියන්නත් පුළුවන් ඈ. ගියෝය, ගියහ. අම්මා සහ මල්ලි වැඩ කරනවා කියන එක අම්මා සහ මල්ලි වැඩ කරති. කරති වර්තමානයි ඈ. ඉස්සෙල් එක අතීතයිනේ. වර්තමානයි කරති. ගුරුතුමාත් අපිත් ක්‍රීඩා පිටියට ගියෙමු. ගියෙමු. මාලාද ලීලාද රබන් ගසනවා කියන එක ගසති. මාලාද ලීලාද රබන් ගසති. අයියා සහ මම පාසලට යනවා කියන එක වර්තමානයෙන් යමු. ඔයගොල්ලෝ හරි දාගන්නේ කරපු අය. යමු. පාඩම කියවා උත්තර සපයන්න. තැපැල් සේවාවේ නිරත පරිවි කණ්ඩායමට සම්මාන ලැබුණේ කුමක් වෙනුවෙන්ද කියලා අහනවා. අපි ඒක උත්තර ටික දාගමු. කාර්යක්ෂම හා ගුණාත්මක සේවාව වෙනුවෙන්.
හරිය දාගන්න. කාර්යක්ෂම හා ගුණාත්මක සේවාව වෙනුවෙන්. එතකොට අර කම්බුට තම රැකියාව අහිමි වේයයි කියලා බය වුණේ ඇයි? අන්තර්ජාලය නිසා. අන්තර්ජාලය නිසා. ඊළඟට අහනවා කම්බු නැමැති තැපැල්කරු ලිපි රැගෙන යාමට අමතරව කැලේ සතුන් වෙනුවෙන් ඉටු කළ වෙනස් සේවා. ලිපි කියවීම, මගුල් කපුකමක් කිරීම, ඒ දෙකක් ලියා ගන්න. ලිපි කියවීම, මගුල් කපුකමක් කිරීම. හරි දාගන්න. ඊළඟ නරක ආරංචියක් දුන් විට ඔවුන්ව සනසා අවවාද කිරීම. නරක ආරංචියක් දුන් විට ඔවුන්ව සනසා අවවාද කිරීම. ඒ කියන්නේ විද්‍යුත් තැපෑලෙන් පණිවිඩය යැවීමට නොහැකි වූ අවස්ථාවක් මෙහි දැක්වේ. ඒ කුමක්ද කියලා අහනවා. නරක ආරංචියක් දුන් විට ඔවුන්ව සනසා අවවාද කිරීම. ඊළඟට සයිබර් සියර් රජතුමා කම්බුට ස්තුති කළේ ඇයි? ඔහුගේ පුතාගේ ජීවිතය බේරා දුන් නිසා. ඔහුගේ පුතාගේ ජීවිතය බේරා දුන් නිසා. දැන් මේ ඉහළ ඒවා ලියනකොට පොඩි පොඩි වෙනස්කම් සහිතව ලියන්න පුළුවන්. දැන් හැම කෙනාටම ගැලපෙන්න මේක මේ මීඩියා වලින් උගන්වන්න බැහැනේ. පන්ති එක නම් කතා කරලා අහන්න පුළුවන්. දැන් කතා කරන්න බැහැනේ. කිලෝමීටර ගණන් දුරයි. සමහර අය කිලෝමීටර 200 300 දුර ඉන්නේ නැත් මේක බලනවා. ඒකින්ද ඔයා ඒවට ඒ ගැලපෙන විදිහට දල ලෙස මේකට හරියන ඒවට හිතලා හරි දාගන්න දෙමාපියෝ හරි දාලා දෙන්න. පැරණි සංවේදන ක්‍රම නූතන සංවේදන ක්‍රම. බලමු පැරණි ක්‍රම ටිකක්. අනබෙර වැයීම. ඉතින් ඕක ඉතින් කෙනෙක් අහන්න පුළුවන් අනේ සර් මං අනබෙර ගැසීම ලිව්වා. හරි හරි ළඟින් යන ඔක්කොම හරි. අංග චලනය. කූකීම. කොඩි එසවීම නැත්නම් කොඩි දැමීම. ගන්ටාව නාද කිරීම. ඒ කියන්නේ ගාන්ටාරේ ගැසීම. පක්ෂීන් මගින් පණිවිඩය යැවීම. පක්ෂීන් මගින් පණිවිඩය යැවීම. තව තියෙන්න පුළුවන් ඒවට හරි දාගන්න. එතන නූතන ක්‍රම. අන්තර්ජාලය. ඊමේල් යැවීම. ෆැක්ස් යැවීම. රූප වාහිනිය. ගුවන් විදුලිය. පුවත්පත්. දුරකථන. සංගරා. අන්න ඒ වගේ ක්‍රම. ඔයා කොහොම ලියාගෙන තිබුණත් ඒවටත් හරි දාගන්න. ඒ තමයි ඇත්තටම නවීන ක්‍රම. දැන් එදා 5 කියන තැනින් ලියලා ඉවර වුණේ. දැන් දාන්න අංක 6. 5ක් වෙනකන් දීලා ඉතුරු 6 දෙන්න වෙලා මදි වුණා. ලියන්න 6. ඒතර මේව මොනව කරන්න තියෙන්නේ? ලිඛිත බසට හරවා ලියන්නේ. ලිඛිත බසට හැරවීම. දැන් එදා නොකරපු ළමෙක් ඉන්නවා නම් අද විතරක් කරනවා නම් එයා උඩින් ලියාගන්න ඉස්සෙල්ලාම ලිඛිත බසට හරවා ලියන්න. ලිඛිත බසට හරවා ලියන්න අංක 6. ඔහුත් මමත් පාඩම් කළා. ඔහුත් මමත් පාඩම් කළා කියන එක ලිඛිත බසෙන් ලියන්න ඕන. රූලක් දෙයක් ඉඩ ඇරලා ලියන්න. මල්ද ගෙඩිද බිම වැටුණා. මල්ද ගෙඩිද බිම වැටුණා. මල්ද ගෙඩිද බිම වැටුණා. අංක 8. නිමාලි සහ අක්කා. නිමාලි සහ අක්කා මල් කඩනවා. නිමාලි සහ අක්කා මල් කඩනවා. අංක 9. අම්මා සහ නුඹ වැවට ගියා. අංක 9. අම්මා සහ නුඹ වැවට ගියා. අංක 10. තරුත් සඳත් රාත්‍රී අහසේ බබලනවා. තරුත් සඳත් රාත්‍රී අහසේ බබලනවා. හදිසියවල් ලියාගන්න බැරි වුණා නම් ඉඩ පොඩ්ඩක් තියාගෙන මේකට එන්න. පස්සේ ආයි බලලා ලියාගන්න. ලියන්න. වාක්‍යයට ගැලපෙන වචනය තෝරා ලියන්න.
වාක්‍යයකට ගැලපෙන වචනය තෝරා ලියන්න. වාක්‍යයකට ගැලපෙන වචනය තෝරා ලියන්න. ආයි වචන ටික ලියා ගන්න. අපි. පළවෙනි වචනේ අපි. ඒක ඉරක් ගන්න නැත්නම් කමාවක් දාන්න. අපි. පොත්. අපි පොත්. කමි. කමි කෑම කමි. ඒක කමි. නපුරු. නටති. මිනිසුන්. නටති මිනිසුන්. ළමයි. මිනිසුන් ළමයි. ඊළඟ දිව්වේය. අංක 1 ලියන්න. උත්තම පුරුෂ බහුවචන නාම පදයකි. අංක 1 උත්තම පුරුෂ බහුවචන නාම පදයකි. උත්තම පුරුෂ බහුවචන නාම පදයකි. ඉරි කැලක් ගහන්න. අංක 2 අප්‍රාණවාචී බහුවචන නාම පදයකි. අංක 2 අප්‍රාණවාචී බහුවචන නාම පදයකි. අංක 3 අතීත කාල ඒක වචන ක්‍රියාපදයකි. අංක 3 අතීත කාල ඒක වචන ක්‍රියාපදයකි. අංක 4 උත්තම පුරුෂ ඒක වචන ක්‍රියාපදයකි. අංක 4 උත්තම පුරුෂ ඒක වචන ක්‍රියාපදයකි. උත්තම පුරුෂ ඒක වචන ක්‍රියාපදයකි. අංක 5 අනුක්ත පදයකි. අංක 5 අනුක්ත පදයකි. අංක 6 ප්‍රාණවාචී. අංක 6 ප්‍රාණවාචී ප්‍රථම පුරුෂ. ප්‍රාණවාචී ප්‍රථම පුරුෂ බහුවචන උක්ත පදයකි. අංක 6 ප්‍රාණවාචී ප්‍රථම පුරුෂ බහුවචන උක්ත පදයකි. අංක 7 විශේෂණ පදයකි. අංක 7 විශේෂණ පදයකි. අංක 8 ප්‍රථම පුරුෂ බහුවචන ක්‍රියාපදයකි. ප්‍රථම පුරුෂ බහුවචන. මෙතන පොඩි මිස්ටේක් එකක් තියෙනවා. ඒක හදාගන්න. ඒක හදාගෙන ඔයා ලියන්න. ප්‍රථම පුරුෂ බහුවචන ක්‍රියාපදයකි.
ප්‍රථම පුරුෂ බහුවචන ක්‍රියාපදයකි. ඔන්න අපි අද ආවා ඔබගේ සිංහල අච්චු පොතට, පෙළ පොතට. ඒකේ තියෙනවා ලස්සන පාඩමක්, 14 වෙනි පාඩම. අසිරිමත් ලෝකය. අසිරිමත් ලෝකය. එතකොට මේ ලෝකය ගැන කතා කරන ප්‍රධාන ඇත්තරම් විද්‍යාඥයන් කිව්වත් නොවැරදි තිදෙනෙක් ගැන අපි කතා කරනවා මේ පාඩමේදී. පළවෙනි කෙනා තමයි රැවුල දිගට වවාගෙන ඉන්න නේද? ටිකක් දැන් කාලේ ගොඩක් ස්ටයිල් එකට රැවුල වවනවනේ. ඒ කාලේ තමයි ඉතින් මේවා මුලින්ම පටන් ගත්තේ. මේ කවුද මුලින්ම ඉන්නේ අඳුරගත්තද? ඔව්. මහා ගණිතඥයා පයිතගරස්. දර්ශනවාදයේ පියා කවුද? පයිතගරස්. ඔහු පයිතගරස් කියන ප්‍රමේය හොයාගත්තා. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵල ඉතිරිපාද දෙක මත ඇඳි සමචතුරස්‍ර දෙකේ වර්ගඵල අයික්‍යයට සමානයි. දැන් ඕගොල්ලන්ට නම් 5 4 ළමයින්ට මේක අnder දෙමළ වගේ ඇති. 6 දී ඉගෙන ගන්නවා. 6 7 8 9 පයිතගරස් ප්‍රමේය ඉගෙන ගන්නවා. ප්‍රමේයන් එකන්නේ ගොඩාක් ශාල ප්‍රමාණයක්. මේ පයිතගරස් ප්‍රමේය විශේෂයි. ඒක සොයා ගැනීමෙන් පසු තමයි මේ ගොඩනැගිලි ඉංජිනේරු විද්‍යාව ගොඩනැගිල්ලක් අපිට පොළොවට ලම්බකව මුළු හරියට ඍජුකෝණීව අරගෙන ඉදි කරන්න හැකියාව ලැබුණේ. ඉතින් මේ මහා දාර්ශනිකයෝ, මේ මහා විද්‍යාඥයෝ නිසා. එතකොට මේ අපි ලෝව ගත්තාම ලෝකේ ගෝලාකාර බව දල ලෙස කිව්වේ පයිතගරස් මුලින්ම. ලෝකේ ගෝලාකාරයි කියලා. හැබැයි පළවෙනි රූපේ ඉන්නේ දැන් පයිතගරස්. දෙවෙනි රූපේ ඉන්නේ පයිතගරස්ගෙන් පස්සේ මේ පාඩමේදී ගොඩාක් කතා කරන්නේ ඇරිස්ටෝටල් ගැන. ඒතොර ඇරිස්ටෝටල් තමයි පයිතගරස්ගෙන් පස්සේ මේ පෘථිවිය ගෝලාකාර බව විද්‍යාත්මකව ඔප්පු කළේ. අන්නේ විද්‍යාත්මක ඔප්පු කිරීම මේ පාඩමේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ පාඩම 10 පාරක් විතර කියව ගන්න. එක පාරක් නම් කියවලා හරියන්නේ නැහැ. 10 පාරක් විතර කියවලා හිතලා හොඳට තේරුම් ගන්න. මොකද පැරණි සිලබස් එකේ පැරණි සිංහල පොතට වඩා මේ නව නිර්දේශයේ තියෙන නව පොතේ සමහර පාඩම් හරි ගැඹුරුයි. ඊට පස්සේ තුන්වෙනි රූපේ තියෙන්නේ කවුද කියලා අඳුරගත්තද? මහා සෙන්පතියා පස්සේ අධිරාජ්‍ය වුණා. කවුද? ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා. මහා සෙන්පතියෙත් පස්සේ අධිරාජ්‍ය වුණා. මැසිඩෝනියාව කියන ඒ මුළු පළාතම රටම යටත් කරගෙන ලොකු අධිරාජ්‍යයක් ගොඩ නැගුවා. එතකොට පයිතගරස් ඇරිස්ටෝටල් ග්‍රීසිය කට්ටිය, රෝමේ ග්‍රීසිය නේද? ඒ කාලේ ඉතා දියුණු මට්ටමක පැවතුණා ලෝකේ. එතකොට මේ ඇරිස්ටෝටල්ගේ ඇත්තටම ගුරුතුමා තමයි ඇලෙක්සැන්ඩර්ගේ ගුරුතුමා තමයි නේද? ඇරිස්ටෝටල්. ඇලෙක්සැන්ඩර් රජතුමාගේ ගුරුතුමා ඇරිස්ටෝටල්. මේ පාඩමේදී ඔබට ඔක්කොම පැහැදිලි කරනවා ලෝකයේ ගෝලාකාර බව ඒවා. හොඳයි. අපි පාඩමට යමු. ତොර මේකේ කියනවා තමා ජීවත් වන ලෝකේ හා විශ්වයේ ආරම්භය විවිධ ගැටලු අපිට ඇති වෙනවා. වඩාත් හොඳින් මේවා විමසා බලලා ප්‍රතිඵලයක් ලෙස ලෝකයට සම්බන්ධ වෙලා විවිධ තොරතුරු අපිට අනාවරණය කරගත හැකි වෙනවා. විද්‍යා විෂය බිහි වන්නේද ඒ අනුවය. අද වන විට විද්‍යාත්මක සොයා ගැනීම ඔස්සේ අපි ලෝකය පිළිබඳ බොහෝ තතු දැන සිටිමු. ඒ දැනුම ගොඩනගා ගනු ලැබුවේ අපාවට ලෝකය අරබයා පැවති වැරදි අදහස් වලින් බියපත් නොවි කරුණු සොයා බැලීමට ඉදිරිපත් වූ මිනිසුන් විසිනි. රුසියානු ජාතික ඇනටෝලි තොමිලියන්ගේ How People Discovered the Shape of the Earth නම් කෘතියෙනි. මිනිසුන් පෘථිවියේ හැඩය සොයාගත් හැටි නමින් සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ දැදිගම වී රුද්‍රිගු මහතා විසිනි. එම කෘතියෙන් උපුටාගත් කොටසක් මේ පාඩමේ අන්තර්ගතය. හරි. ලෝකයේ ගෝලාකාර බව මුලින්ම සිතුවේ කවුරුන්ද? මේ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් දීමට අද කිසිවෙකුට නොහැකිය. පුරාණයේ දියුණු වී පැවති සෑම රාජ්‍යයකම බුද්ධිමතුන් සිටි අතර ඔවුන්ගෙන් බහුතරය විවිධ හේතු නිසා ලෝකයේ ගෝලාකාරය යන මතයට එළඹ සිටි බව කිව හැකිය. නිදසුනක් වශයෙන් පුරාණ ග්‍රීසියේ විසූ චින්තකයෙකු වන පයිතගරස් ඉතාම ලස්සන ජ්‍යාමිතික හැඩය ගෝලයේ බව සිතීය. ලස්සනම ජ්‍යාමිතික හැඩය නේද? ඔය තියෙනවනේ එක ජ්‍යාමිතික හැඩ ඝනකය, ඝනකාභය, සිලින්ඩරය, කේතුව, ප්‍රිස්මය, පිරමිඩය, ගෝලය. ගෝලයේ තමයි ලස්සනම ජ්‍යාමිතික හැඩය ගෝලාකාර බව තියෙනවා කියලා එයා තමයි මුලින්ම හිතුවේ. විශ්වයේ මධ්‍යස්ථානය වන පෘථුවියට වෙනත් රූපාකාරයක් තිබිය හැකිද? පයිතගරස් සමග බොහෝ විද්‍යාඥයෝ එකඟ වූහ. එහෙත් එය ඔප්පු කරන්නේ කෙසේද? කිසිවෙකු තුල සැක පහළ නොවන පරිදි එය විස්තර කොට නිදසුනක් පෙන්වන්නේ කෙසේද?
එවැන්නක් කිරීමට සමත් වූයේ පුරාණ ග්‍රීසියේ දාර්ශනික ඇරිස්ටෝටල් මහා පඬිවරයාය. ඒ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. විද්‍යා විෂයන් රැසක්ම හේ දත්තේය. ලෝක ප්‍රසිද්ධ යුද්ධ සෙනවි මහා ඇලෙක්සැන්ඩර් හෙවත් මැසිඩෝනියාවේ රජු ඇලෙක්සැන්ඩර්ගේ ගුරුවරයා වූයේත් ඇරිස්ටෝටල්ය. ඇතැන්ස් නගරයේ දාර්ශනික විද්‍යාලය විවෘත කරනු ලැබුවේ ඇරිස්ටෝටල් විසිනි. එය පුරාණ ලෝකයේ ඉතා ප්‍රසිද්ධ විදුහල විය. ඇරිස්ටෝටල් මහා පඬිවරයාගේ කීර්තිය කෙතරම් වීත යත් ඔහුට එක්වර ශිෂ්‍යයෝ බොහෝ ගණනක් වූහ. ලෝකයේ බොහෝ රටවල් දිග්විජය කළ මහා ඇලෙක්සැන්ඩර් කිසි දිනක සිය ගුරුවරයා අමතක නොකළේය. විවිධ රටවල් ජයගත් ඔහු තම ගුරුවරයාට ලියුම් සහ විරල තිරින එවීය. දැන් ඔබත් ඒ වගේ ඉතින් අනාගතේ ඉන්න ඕන තමන්ගේ ගුරුවරු ඇත්තරම අමතක කරන්න නරකයි. සමහර අය නම් ඒකත් කරනවා. සැබෑ විද්‍යාඥයෙකු වූ ඇරිස්ටෝටල් නිරන්තරයෙන් යමක් පිළිබඳ ගැඹුරින් හැදෑරීමට කැමති විය. දැනීම නැමැති ධනය ගොඩගසා ගැනීමට කිසිවෙක් ලැජ්ජා නොවෙති. ඒ කාලයේදී මිනිසා නොදත් අභිරහස් ලෙස සැලකනු දෙයකි. චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ කුමක් නිසාද යන පැනයට කිසිවෙකුට නිසි පිළිතුරක් දිය නොහැකි විය. චන්ද්‍රයාගේ රිදීවන් රැස් ලෝකයට අහිමි කරනු වස් දුෂ්ට බලවේග චන්ද්‍රයා සොරකම් කරන බව සමහරු සිතූහ. චන්ද්‍රග්‍රහණය නිසා කිසියම් විපතක් සමහර විට යුද්ධය එයත් සමග දුර්භික්ෂය හෝ මහාමාරිය වැනි භයානක වසංගත රෝග පැතිර යන බව වෙනත් අයගේ මතය විය. චන්ද්‍රග්‍රහණය නිසා වාතය විෂ වී මිනිසුන්ට හුස්ම ගැනීමට නොහැකි බව කියන අයද සිටියෝය. මෙය විශ්වාස කළ සමහර මිනිස්සු Tamanගේ ගෙවල් යට ඇති බිම් ගෙවලට හෝ ගුහාවලට වැදී සැඟවුණෝය. වෙනත් මිනිසුන් කලේ තම ජනේල වසා දැමීම හා කවුළු සිදුරු පැලීම් වැනි දේ මැටිගා වැසීමය. ඇරිස්ටෝටල් බියගුල්ලෙක් නොවීය. චන්ද්‍රග්‍රහණය කිහිප වරක්ම නිරීක්ෂණය කළ ඔහුට කිසිදු රෝගයක් හෝ නොවැළඳිනි. මේ විද්‍යාඥයාගේ නිරීක්ෂණයෙන් පසු ඔහු කළ නිගමනය මෙසේය. චන්ද්‍රයාට සහ සූර්යයාට මැදින් පෘථිවිය සිටින විට පෘථිවියේ සෙවණැල්ල චන්ද්‍රයා මත වැටීමෙන් මේ චන්ද්‍රග්‍රහණය ඇතිවේ. මේ හෙවණැල්ල හැමදාම වටකුරු මන්ද. ඇරිස්ටෝටල් රොටියක්සේ වටකුරු පූපයක් ගෙන එය හිරු එළියට ඇල්ලීය. එක් තැනකදී එය වටකුරු වූවද පූපය හරවන විට අනිත් තැනදී එය රිටක්සේ සිහින් විය. එසේනම් පෘථිවිය වටකුරු පූපයක් වැනි සිහින් දෙයක් නොවිය හැකිය. ඔහු දොඩම් ගෙඩියකින් අඩක්ගෙන හිරු එළියට ඇල්ලීය. දොඩම් පළුවේ සෙවණැල්ල වටකුරු ලෙස පෙනෙන්නේ එහි කැපූ වටකුරු පැත්තට සහ මුදුනට හිරු රැස් වැටෙන විටය. එහෙත් එහි වක්‍රයට සෙවණැල්ල වැටෙන විට එය අර්ධ කවාකාර හැඩයක් ගනී. පූර්ණ දොඩම් ගෙඩියකින් හෝ ඇපල් ගෙඩියකින් පමණක් පූර්ණ වටකුරු සෙවණැල්ල වැටෙන්නේ එය කිනම් පැත්තකට කරකවාද යන්න නොතකාය. එසේනම් අපේ මේ පෘථුවිය පූර්ණ වටකුරු වස්තුවක් විය යුතුයයි තම සිසුන්ට කියා දුන් ඇරිස්ටෝටල් නිගමනයට පැමිණි සැටිද විස්තර කළේය. ශිෂ්‍යෝ ගුරුතුමාගේ මහා බුද්ධිය නිසා ඉහමත් මවිතෙන් net විදාගෙන ඔහු දෙස බැලූහ. ඔවුන්ට එක් දෙයක් වටහා ගත නොහැකි විය. ලෝකගෝලයේ පහළ කොටසේ මිනිසුන් ජීවත් වන්නේ කෙසේද? හිස පහළට දමාගෙන ඔවුන් ගමන් කරන්නේත් පහළට නොවැටෙන්නේත් මක් නිසාද? කෙසේ වතුදු මේ ප්‍රශ්නයට සෑහෙන පිළිතුරක් සැපහීමට ඇරිස්ටෝටල්ට නොහැකි විය. මිනිසුන් පමණක් නොව කඳු ගෙවල් ගංගා සහ සාගර පමණක් නොව වාතයේ පවා ගුරුත්වාකර්ෂණ බලයට හසු වී සිටින බව එදා කිසිවෙක් නොදත්ත. ඇරිස්ටෝටල්ද මෙය නොදැන සිටි හේයින් ලෝකගෝලයේ දකුණු භාගය ජනශූන්‍ය බව කී විට ඔහුගේ ශිෂ්‍යයෝ සහ අනුගාමිකයෝ ද ඒ නිගමනය පිළිගත්ත. එසේ වුවද දක්ෂිණ අර්ධගෝලයේ මිනිසුන් වසන බව පෞරාණික යුගයේ උගතුන්ගෙන් සමහරෙක් කියා සිටියෝය. වර්තමානයේ අපගේ ලෝකයේ පිළිබඳ දැනුම මීට වඩා බොහෝ ඉදිරියෙන් නැත. අප ජීවත් වන පෘථුවිය පමණක් නොව අනෙකුත් ග්‍රහලෝක ගැනද බොහෝ තතු අපි දනිමු. පොතපත අන්තර්ජාලය භාවිතයෙන් අපට ඒ තොරතුරු දැන ගැනීමට හැකිය. ඒ දැනුම දිනින් දින අලුත් වන්නේ ලෝකයේ පිළිබඳ තවදුරටත් විමසා බලන මිනිසුන් නිසාය. හොඳයි. ඉතින් මේ පාඩම දෙතුන් පාරක් දුවේ පුතේ කියෝගෙන හොඳින් තේරුම් අරගන්න. පාඩමේ සාරාංශය වෙනම පොතක ලිව්වත් කමක් නැහැ. වෙනම පොඩි පොතක් තියාගෙන සාරාංශය වැදගත් කරුණු කියලා මුළු පහේ ශ්‍රේණිය පළවෙනි පාඩමේ ඉඳලා අවසාන පාඩම දක්වාම සාරාංශගත කළා ලියන එක තමයි වඩාත් වැදගත්. ඔබටත් ඔය
ඔය පාඩම් කිරීම අරහිමේ සම්බන්ධ සිතන ඒවා ගැන මම හිතන්නේ මේක ටිකක් බහුල ලෙස ඕන වෙන්නේ වැඩිහිටියන්ට. ඒ වගේ මේ පොඩි වීඩියෝ එකක් මේ ඒ කාලේ ඇරිස්ටෝටල් හිතපු විදිහ තියෙන වීඩියෝ එකක් සොයාගත්තා. ඒක පොඩ්ඩක් දැන් පෙන්නනවා. මතකයක් කියන්නේ ඌමනා දේවල් අවශ්‍ය වෙලාවට මතක් කර ගැනීමට තියෙන හැකියාවනේ. මේ හැකියාව හොඳට තියෙනකොට ඔබ ඉගෙනගත්ත දේවල් වලින් 60% විතර ඔබට මතකයෙන් කියන්න පුළුවන්. ඔබට හමු වුණ බොහෝ දෙනෙක්ගේ නම් ඔබට මතකයි. සිදුවෙච්ච ගොඩක් සිදුවීම් ඔබට මතකයි. ඔෆිස් එකේදී පාසලේදී යාළුවෝ අතරදී මතකයෙන් ඔබට පොරක් වෙන්න පුළුවන්. එහෙනම් අද කටසටහනින් පයිතගරස් දේවල් මතක තබා ගත්ත හැටි ඉගෙන ගනිමු. පයිතගරස් කියන්නේ දර්ශනවාදයේ පියා. ඒ වගේම ගණිතයේදී පයිතගරස් ප්‍රමේය නමින් අපි පාඩමකුත් ඉගෙනගෙන තියෙනවා. මේ පඬිවරයා ජීවත් වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 570 දී ග්‍රීසියේ. පයිතගරස් මතකය වැඩි දියුණු කරගන්න විශේෂ ක්‍රමයක් භාවිතා කළා. ඒ ක්‍රමය ඔහුගේ අනුගාමිකයන්ටත් කියලා දුන්නා. මේක හරිම සරල ක්‍රමයක්. මේ ක්‍රමය ප්‍රැක්ටිස් කළාම තියෙන වාසි තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. මුලින්ම බලමු මේ ක්‍රමය මොකක්ද කියලා. ඊට පස්සේ ඒකෙන් ඔයාට ඇති වෙන වාසි මොනවද කියලා බලමු. හැමදාම ඔයා නිදා ගන්න ආවම නිින්දට කලින් එදා දවසේ සිදු වූ දේවල් මොනවද කියලා මතක් කරගන්න. හරිම ලේසි වැඩක් කියලානේ පේන්නේ. ඇත්තටම එහෙම නෑ. ඔයා මතක් කරගන්න ඕනි එදා දවසේ නැගිට වෙලාවෙ ඉඳන් කරපු දේවල් පිළිවෙලට. මෙන්න මෙහෙම. උදේට නැගිට්ටා, ෆෝන් එක බැලුවා, මොනවාද මැසේජස් ඇවිල්ලා තියෙන්නේ කියලා බැලුවා. ඊට පස්සේ ෆෝන් එකකින්ම Facebook ගියා, ලයික් කළා, කමෙන්ට් කළා. Instagram එකට ගිහලා මගේ ෆොටෝස් වලට ලයික් කීයක් වෙලා තියෙනවද කියලා බැලුවා. ඇඳෙන් බහැලා වතුර එකක් පිව්වා. ඊට පස්සේ පොඩි එක්සර්සයිස් එකක් කළා. මෙන්න මේ වගේ දවසේ කරපු සේරම දේවල් පිළිවෙලට මතක් කරගන්න ඕනේ. පළවෙනි දවසේ ටිකක් අමාරු වෙයි. හැමදාම කරගෙන යනකොට ඔයාට හිතාගන්න බැරි වෙයි මෙච්චර දේවල් ඔයාට මතකද කියලා. දැන් තේරුණානේ වැඩි. අපි බලමු මේ අභ්‍යාසය හැමදාම කළාම ඔයාට මොකද වෙන්නේ කියලා. අංක 1 ඔයාගේ මතකයේ ක්‍රමයෙන් දියුණු වෙනවා. ඔයාට හිතාගන්න බැරි විදිහට ඔයාට දේවල් මතකයේ තියෙයි. යාළුවන්ගේ නම්, බර්ත්ඩේස්, කැමති අකමැති දේවල්. අංක 2 ඉක්මනින්ම දේවල් නැවත මතක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට අපිට දේවල් මතක් වෙන්න ටිකක් වෙලා යනවනේ. එතකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. අවස්ථාවන් මිස් වෙලත් ඉවරයි. පයිතගරස් ක්‍රමයේ ප්‍රැක්ටිස් කළොත් ඔයාට පුළුවන් දේවල් ඉක්මනින්ම නැවත මතක් කරගන්න. අංක 3 හොඳට නිින්ද යනවා. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි හොඳට නිින්ද යන්නේ නැති එක. මේ ක්‍රමය අනුගමනය කළොත් නිින්දට වැටලා බොහෝ සුළු වේලාවකින් නිින්දට යනවා. ඒ වගේම ඔයා ලබන්නේ ගැඹුරු නිින්ද. ගැඹුරු නිින්ද ගොඩක් වටිනවා. අංක 4 වර්තමානයේ ජීවත් වෙන බව දැනෙනවා. අතීතය අමතක කරන්න, අනාගතය සැලසුම් කරන්න, වර්තමානයේ ජීවත් වෙන්න. එහෙමනේ අපිට කියලා දීලා තියෙන්නේ. හැමදාම රැට එදා දවසේ කරපු දේවල් මතක් කරන නිසා ඔබ එදිනදා කරන දේවල් පිළිබඳ හොඳ වැටහීමක්, අවධානයක් ඇති බව ඔබටම දැනෙන්න පටන් ගනීවි. අංක 5 ජීවිතයේ අගය වැටහීම. දවසේ කරපු දේවල් එදා රාත්‍රියේ මතක් වෙන නිසා ඔයා කොතරම් වැඩ ප්‍රමාණයක් කරනවද කියලා ඔයාටම තේරෙයි. ඔයාට වටිනාකමක් අගය කිරීමක් දෙන්න පටන් ගනී. අඩුවෙන් වැඩ කරපු කෙනෙක් නම් අඩුපාඩු හදාගෙන ජීවිතේ ඉදිරියට යන්න ඉගෙන ගනිමි. එහෙනම් පයිතගරස්ගේ මතක තබා ගැනීමේ ක්‍රමය ඔයා අද ඉඳන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න. හොඳයි. අපි ඊළඟ එකට යමු. දැන් ඔයගොල්ලෝ මාතෘකාව ලියුවානේ අසිරිමත් ලෝකය කියලා. හරි. දැන් ලියන්න අක්ෂර වින්‍යාසය. දැන් ලියන්න අක්ෂර වින්‍යාසය. අක්ෂර වින්‍යාසය. විශ්වය. අංක 1 විශ්වය. ඊළඟ අංක 2 ප්‍රතිඵල. අංක 2 ප්‍රතිඵල. අංක 2 ප්‍රතිඵල. අංක 3 විද්‍යාත්මක. අංක 3 විද්‍යාත්මක. අංක 4 පෘථුවිය.
අංක 4 පෘථුවිය. අංක 5 ජාමිතික. අංක 5 ජාමිතික. අංක 6 මධ්‍යස්ථානය. අංක 6 මධ්‍යස්ථානය. හත විද්‍යාඥයෝ. අංක 7 විද්‍යාඥයෝ. අංක 8 ග්‍රීසිය. අංක 8 ග්‍රීසිය. අංක 9 අභිරහස්. අංක 9 අභිරහස්. අංක 10 දුර්භික්ෂය. අංක 10 දුර්භික්ෂය. අංක 10 දුර්භික්ෂය. අංක 11 හෙවණැල්ල. අංක 11 හෙවණැල්ල. අංක 12 ගුරුත්වාකර්ෂණය. අංක 12 ගුරුත්වාකර්ෂණය. අංක 13 ජනශුන්‍ය. අංක 13 ජනශුන්‍ය. අංක 14 පෞරාණික. පෞරාණික. අංක 15 දක්ෂිණ. අංක 15 දක්ෂිණ. අංක 16 විශ්වාස. ඊළඟ අංකය විශ්වාස. විශ්වාස. හරි. දැන් ඕගලන්ට දීලා තියෙනවා කොලයක්. ඒ කොලේ අලෝ ගන්න. පාඩම කියවා උත්තර සපයන්න කියන කොලේ. ඊටාම ලස්සන ජ්‍යාමිතික හැඩය ගෝලයේ බව සිතූ චින්තකයා කවුද? අන්න ඒක කියන ඒ කොලේ අලෝ ගන්න ඈ. හරි. ඒ කොලේ අලෝ ගමන් අපි ගීතයකට යනවා. Beach
හොඳයි. අපි එනවා ගණිතයට. අපි බලමු ගිය සතියේ අපි අච්චු පොතේ 17 වෙනි පාඩම කළා. තීර ප්‍රස්ථාර කරලා ඔයගලන්ට ගෙදර වැඩ දුන්නා. දැන් ගෙදර වැඩ ටික පරීක්ෂා කරන්නයි යන්නේ. තීර ප්‍රස්ථාරයක් අඳින හැටි බලමු ගිය සතියේ යන් දෙක ආයි පාරක් ඉක්මනින්. එතකොට ඔයා කොටු 3න් 3 ගත්තා උඩ පැත්තට අක්ෂයක් රේඛාවට 10 20 30 දැම්මා. ඊළඟට යට පැත්තට ඒ ආකාරයට දාලා මේ විදිහට කොටු 3ක් අහු වෙන පරිදි ස්තම්භ ප්‍රස්ථාරය ඇඳලා තනි පාටකින් පාට කළා. ඊට පස්සේ තමයි අහන ප්‍රශ්න මොන හරි අහුවොත් ඒවට උත්තර සපයන්නේ. ඔයාගේ අච්චු පොතේ 3 වෙනි ගාන පොත් වර්ගය පොත් ගණන ළමා කතා 22යි. බලන්න ඔයා ළමා කතා 22ක් උඩට මේ පේන විදිහට ඇඳද කියලා හරියට දාගන්න ස්තම්භේ ගාවින්. ළමා ගීත 19යි. ඒකත් ඇඳද බලන්න. චරිත කතා 20යි. උපමා කතා 12යි. ජන කතා 16යි. අන්නේ විදිහට ඇඳලා තියෙනවා නම් හරි 1යි 2යි 3යි 4යි 5යි. දැන් මේ කියන මෙෂර්මන්ට් එක නැතුව වෙන මෙෂර්මන්ට් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඇඳලා තනි පාටකින් පාට කරන්න පාට පැන්සලෙන්. 4 සිසුන් අඩුම සිසුන් ගණනක් කැමති ආහාර වර්ගය. ඉන්දියා අප්ප හරියට දාගන්න. වැඩිම සිසුන් ගණනක් කැමති ආහාර වර්ගය කුමක්ද? රොටි හරියට දාගන්න. එම සිසුන් ප්‍රමාණය කොපමණද? 20කි. විස්තරත් හරියට දාගන්න. අංක 5. පැලතවාන කැති පැල වර්ග කිහිපයක් තමයි මේ තියෙන්නේ. පැල වර්ගය අඹ 45යි, මිරිස් 60යි, දෙහි 50යි, බටු 30යි, තක්කලි 45යි. දැන් ඇන්දද බලන්නකො එතකොට. පළවෙනි එක අඹ 45යි හරියට දාගන්න. මිරිස් 60යි 60ක් උඩට 60 හරි දාන්න. දෙහි 50යි දෙහිත් හරි දාන්න. බටු 30යි බටු 30ත් හරි දාන්න. තක්කලි 45යි. ඒකත් හරි දාගන්න. එතකොට හරි 1යි 2යි 3යි 4යි 5යි. හරි 5යි ඈ. ඊළඟට අහනවා පැලතවාණී ඇති වැඩිම පැල වර්ගය වන්නේ මොනවද? අහනවා වැඩිම පැල. මොනවද උත්තරේ? මිරිස්. මේක අහන්නේ ප්‍රශ්න අහනව නෙමෙයි. ඔයාලට කියනවා මේ ස්තම්භ ප්‍රස්ථාරය බලලා ප්‍රශ්න 5ක් ඔයා හදන්න කියලා. ඒකයි තියෙන්නේ. ඉතින් ඔයාලට කැමතිව හදන්න පුළුවන්. දැන් මේ කෙනෙක් හදපුව පැලතවාණී ඇති වැඩිම පැල වර්ගය මිරිස් කියලා ඔයාලට ලියන්න පුළුවන්. එහෙම කොහේ හරි ලියලා තියෙනවා නම් හරියට දාගන්න. වැඩිම පැල වර්ගය වන්නේ මිරිස්ය. අඩුම පැල වර්ගය වන්නේ බටුය. දැක්කනේ. දෙහි පැල වලට වඩා මිරිස් පැල 10ක් වැඩිය. හරි. අඩු වැඩි දාලා එහෙම ලියා ගන්න පුළුවන්. බටු පැල අඹ පැලට වඩා සමාන වීමට තවත් බටු පැල 15ක් අවශ්‍යයි. එහෙමත් පුළුවන්. පැලතවාණී ඇති සමාන පැල වර්ග වනුයේ අඹ සහ තක්කලි. කෙටියෙන් කිව්වොත් මෙහි සමාන පැල වර්ග වනුයේ අඹ සහ තක්කලිය. වැඩිම පැල වර්ගය ලියන්න, අඩුම පැල වර්ගය ලියන්න, සමාන පැල වර්ගය ලියන්න. ඕනනම් ලියන්න පුළුවන්. වැඩිම පැල වර්ගය හා අඩුම පැල වර්ගය අතර වෙනස බලලා ලියන්න පුළුවන්. අරක 30යි මේක 60යිනේ. 30න් 60ක් ගියාම වෙනසත් 30යි. වැඩිම පැල වර්ගය හා අඩුම පැල වර්ගය අතර වෙනස 30කි. ඔයාට කැමති 5ක් හදලා ලියන්න පේන. ඊළඟ 6 කහ 30යි රතු 10යි නිල් 20යි. එහෙනම් කහ 30 ඇඳලා තියෙන්න ඕන, රතු 10 නිල් 30. ඒ ආකාරයට ඇඳලා නම් හරි 3ක් දාගන්න. ලියන මාතෘකාවක් අද පාඩම දශම. දශම. දැන් ඔයාලට පේනවා ඔයාගේ අච්චු පොතේ පළවෙනි එකේම දිග ඍජු ගුණාංශයක් ඇඳලා කෑලි 10කට බෙදලා තියෙනවා. හරි පුතේ. එතකොට ඒ 10න් එකක් පාට කළා. 10න් කොච්චරද පාට කරලා තියෙන්නේ? එකක්. ඒතර 10න් එකක් පාට කළානේ. ඒතර 10න් එකක් කියන්නේ කොච්චරද? 0.1. කොච්චරද? 0.1. හරි. ලියන මාතෘකාවක් භාග දශම කිරීම. භාග දශම කිරීම. 10න් 1. දහයෙන් එක සමානයි 0.1. 10න් 5. 10න් 5 සමානයි 0.5. 10න් 5 කියන්නේ 0.5. 100න් 4. 100න් 4. 100න්
100න් 4 කියන්නේ 0.04. 100න් 34. එතකොට 100න් 34 කියන්නේ 0.34. හරි ලියපු නැති අය ලියා ගන්න. එතකොට 10න් 1 0.1 10න් 5 0.5 10න් 4 0.4 100න් 4 sorry 100න් 4 0.4 100න් 34 කියන්නේ 0.34. ඒ ඇවිල්ලා භාග දශම කිරීම. දෙකෙන් එක. ඒ කියන්නේ දුවේ පුතේ මේ එක බෙදන්නලු දෙකෙන්. දැන් එකට එක ඔයාට දෙකෙන් බෙදන්න බැහැනේ. නමුත් එකට බිඳුවක් දැම්මහම 10. 10 දෙකට බෙදුවොත් කීයද? 5යිනේ. හැබැයි ඉතින් බිඳුවක් දානවා කියන්නේ දශම තිත එනවා. මතක තියාගන්න. දෙකෙන් එක කියන්නේ 0.5. 5න් 3. ඒ කියන්නේ 3 5න් බෙදන්නේ. 3ට 5 ඒවා නැහැනේ. එතකොට 30 කියලා හිතලා බිඳුව දාලා 30ට 5 ඒවා 6යි. එතකොට දශම තිත තියන්න බිඳුව. පිළිතුර 0.6. 20න් 4. 20 යට ඉරක් ගහලා උඩින් 4. එහෙමයි මේවා ලියන්නේ. 20 යට උඩ 4. 4 20න් බෙදන්න බැහැනේ. 40ට එකක් බිඳුවක් දාන්න. එතකොට 40 බෙදන්න 4ට බිඳුවක් දැම්ම 40 බෙදන්න 20න් 0.2. 0.2. හරි ඊළඟට මාතෘකාවක් ලියන්න. දශම භාග කිරීම. දශම භාග කිරීම. බිඳුවයි දශම 3. බිඳුවයි දශම 3. එතකොට බිඳුවයි දශම 3 කියන්නේ 10න් 3. ඊළඟට බිඳුවයි දශම 2.5. බිඳුවයි දශම 2.5. මොකද්ද බිඳුවයි දශම 2.5 කියන්නේ? CN 25. CN 25. බිඳුවයි දශම 7.3. මොකද්ද බිඳුවයි දශම 7.3 කියන්නේ? ඔව් CN 73. CN 73. 100 ඉරක් ගැහුවා උඩින් 73. දැන් ඔය ආකාරයට ඒ තුනත් ලියා ගන්න. 0.3 10න් 3 0.2 අර දශම තිතේ ඉඳලා ස්ථාන දෙකක් ආවොත් 100න් ඈ. දශම තිතේ ඉඳලා ආයි ස්ථාන දෙකක් නේ 73. එතකොට 100න් 73. ඒ ආකාරයට. දැන් ඔයාට දීලා තියෙන කොලේ අලවන්න. රූපේ පාඨකල ප්‍රමාණය දශම සංඛ්‍යාවක් ලෙස ලියමු කියලා තියෙන උදාහරණයක් පෙන්නලා කෑලි දෙකක් පාට කළානේ. කෑලි දෙකයි කියන්නේ 10න් 2යිනේ. 10න් 2යි කියන්නේ 0.2යි. 10න් 3යි කියන්නේ දරුවෝ 0.3යි. ඉහත රූපය සමාන කොටස් කීයකට බෙදා තිබේද? එතකොට ඔයාලට පේනවා පළවෙනි ගානේ 10යි. එහි පාටකල කොටස් ගණන කීයද? 4කි. පාටකල ප්‍රමාණය මුළු රූපයෙන් භාගයක් ලෙස ලියන්න. 10න් 4කි. 10න් 4යි. එම භාගය දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න 0.4. මොකද්ද? 0.4. ඊළඟ එක් රූපේ පාටකල ප්‍රමාණය දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. මේ පාටකල ප්‍රමාණය මේ දශමයක් ලෙස ලියන්න කියන එක ඈ. හරි. ඊළඟ එකත් තලවන්න. දැන් කොළ තියෙන ඔක්කොම ටික අලව ගන්න. හොඳයි. එහෙමනම් අපි තවත් නව දිනක නව වැඩසටහනක් අරගෙන මම ඔබ හමුවට එනවා. අදට අපි සියල්ල මෙතනින් අවසానයි. පරිසරයේ ගණිතයේ සිංහල
ඒ වගේම ඔබ මේ වීඩියෝ එක ඔබගේ යහළුවන්ට, යෙහෙලියන්ට, පාසල් ගෲප් වලට අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒක ඔබටත් පිනක්. කවුරු හරි දරුවෙක් අකුරක් හරි ඉගෙන ගන්නවා කියන්නේ ඒක විශාල මහඟු පුණ්‍ය කර්මයක්. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න මතක තියාගන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe එකක් දාන්න. එතකොට ඔබට අපි දාන අලුත් වීඩියෝ හොඳ ඒවා ඔබට ටක් ගාලා ලැබෙනවා. එහෙමනම් දරුවනේ අපි ඔබට සෞඛ්‍යමත් නිරෝගීමත් දවසක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම දලදා සමිඳු හිට පතමින් මම නිහඬ වෙනවා. එහෙමනම් අපි ආක්ෂා චමෝදිගේ වේග රිද්මේ ගීතයක් බලලා මේ වැඩසටහන එතනින් නිම වෙනවා. ආයුබෝවන්. ප්‍රේම ලෝකේ මාලිගාතනා